ආයුබෝවන් මම හිතනවා ඔයාලා මම එවපු සටහන් ලියා ගන්න ඇති කියලා. ඒ සටහන් කියවුවම ඒව තේරුම් ගන්න පහසුයි. අපි අවසානයේදම කතා කරේ පොහොර පිළිබඳව. ඔයගොල්ලන්ට මතක ඇති පොහොර ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදුවා. කාබනික පොහොර, රසායනික පොහොර සහ ජෛව පොහොර කියලා. රසායනික පොහොර ආයෙත් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදුවා. ඍජු පොහොර සහ මිශ්‍ර පොහොර කියලා. ඒතර මේ ඍජු රසායනික පොහොර ඒවගෙන් ලබා දෙන පෝෂක වර්ග අණු විදියට අපි කාණ්ඩ කරා නයිට්‍රජන් ලබා දෙන රසායනික පොහොර, ෆොස්ෆරස් ලබා දෙන රසායනික පොහොර, පොටෑසියම් ලබා දෙන රසායනික පොහොර, ඊළඟට මැග්නීසියම් ලබා දෙන ඒවා ලබා දෙන පොහොර, ඊළඟට ශුද්ධ පෝෂක අඩංගු පොහොර වර්ග. ඒ විදිහට ඔයගලන්ට අවසානයේට මම සටහන එවලා ඇති. එතකොට ඔයගොල්ලෝ දන්නවා ප්‍රධානම රසායනික ශාකයකට අපි රසායනික පොහොර යොදනකොට ප්‍රධානම පෝෂක වර්ග යොදන පෝෂක වර්ග තුන තමයි NPK නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් කියන ඒවා. එතකොට අපි අද කතා කරන්න යන්නේ පොහොරවල පෝෂක ප්‍රතිශතය ගණනය කිරීම. අපි පොහොර ශාක වලට යොදනවා, අපි භෝග වලට යොදනවා. අන්නේ යොදන පොහොරවල අඩංගු වන පෝෂක ප්‍රතිශතයන් ගණනය කිරීම ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට අපි නයිට්‍රජන් අඩංගු රසායනික පොහොර යෙදුවම අපි ගණනය කරන්නේ එකේ නයිට්‍රජන් ප්‍රමාණය. ෆොස්ෆරස් අඩංගු රසායනික පොහොර යොදද්දී අපි එක් ගණනය කරන්නේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් P2O5 ප්‍රමාණය. පොටෑසියම් අඩංගු රසායනික පොහොර යොදද්දී අපි ඒක ගණනය කරන්නේ පොටෑසියම් ඔක්සයිඩ් K2O ප්‍රමාණය. එතකොට අපි මුලින්ම කතා කරන්නේ නයිට්‍රජන් අඩංගු රසායනික පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කිරීම පිළිබඳව. අපි නයිට්‍රජන් අඩංගු රසායනික පොහොරක් භෝගයකට යොදනකොට ඒ පොහොර වර්ගයේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මේකෙන් අපි ගණනය කරන්න යන්නේ. එතකොට අපි මේ සඳහා යොදා ගන්න යූරියා තමයි අපි යොදාගන්නේ. යූරියා වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි අපි මෙතෙන්දී බලන්නේ. බලන්න මෙතෙන්දී ඔයගොල්ලන්ට දීලා තියෙනවා අපි දැන් අපි යොදන පොහොර වර්ගයේ අඩංගු අපි දැන් ගණනය කරන්නේ නයිට්‍රජන් අඩංගු රසායනික පොහොරවල ඇති නයිට්‍රජන් ප්‍රමාණයනේ. එතකොට අපි මෙතෙන්දී යොදාගත්ත උදාහරණය තමයි යූරියා. එතකොට අපි මෙතෙන්දී ඒ යූරියා වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරද්දී අපි මුලින්ම බලන්න ඕනේ මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ පොහොර වර්ගයේ නැත්නම් යූරියා වල අණුක සූත්‍රය දැනගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ යූරියා වල අණුක සූත්‍රයේ CONH2 twice කියන එක. ඊළඟට අපි මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් අපි කියනවා මොකක් කියලාද අණුක භාරය ගණනය කරගන්න ඕන. එතකොට මේ අණුක භාරය ගණනය කරගන්න අපිට අවශ්‍ය වෙනවා මේ අණුක සූත්‍රයේ අඩංගු මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මේ තියෙන්නේ නයිට්‍රජන්. දැන් අපි යූරියා ගත්තොත් යූරියා වල තියෙන කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යි. නැත්නම් මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකට තව කියනවා පරමාණුක භාරය කියලා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි, කාබන් වල 12යි, ඔක්සිජන් වල 16යි. අපිට එතකොට මෙන්න මේ ටික උපයෝගී කරගෙන යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය හෙවත් අණුක භාරය මේ විදිහට ගණනය කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා නයිට්‍රජන් තියෙනවා යූරියා වල නයිට්‍රජන් තියෙනවා මෙතන 1යි, එක් වරක් 2 2යි. ඒ නයිට්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 14යි, 14 ඒවා 2යි. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මෙතන නිවැරදි වෙන්න ඕන දෙවරක් 4 කියලා. ඊළඟට කාබන් 1ක් තියෙනවා. කාබන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 12යි. ඔක්සිජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඔක්සිජන් පරමාණු 1යි තියෙන්නේ 16. එතකොට මේ ටික සම්පූර්ණයෙන්ම ගණනය කරාම එනවා 60ක්. ඒ කියන්නේ යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධයවත් අණුක භාරය 60යි.
කොහොමද මේක ඔන් කරලත් නැහැ. ඔයාලට සටහන් එවලා ඇති මම හිතනවා ඒ ඔයාලා ලියාගෙන ඇති කියලා. එතකොට අවසානයේටම අපි කතා කරේ පොහොර පිළිබඳව. එතෙන්දී අපි පොහොර වර්ගීකරණය කරා ප්‍රධාන කාණ්ඩ තුනකට කාබනික පොහොර, රසායනික පොහොර සහ ජෛව පොහොර කියලා. රසායනික පොහොර නැවත ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරා ඍජු පොහොර සහ මිශ්‍ර පොහොර කියලා. අපි අවසානයේටම සටහන දීලා තියෙන්නේ ඍජු රසායනික පොහොර වර්ග පිළිබඳව. तर මේ ඍජු රසායනික පොහොර වර්ග කීපයක් නයිට්‍රජන් ලබා දෙන රසායනික පොහොර, ફોස්ෆරස් ලබා දෙන රසායනික පොහොර, පොටෑසියම් ලබා දෙන රසායනික පොහොර, මැග්නීසියම් අඩංගු පොහොර, ඊට අමතරව ශුද්ධ පෝෂක අඩංගු පොහොර වර්ග පිළිබඳව ඔයගොල්ලන්ට ඒ සටහනේ දීලා තියෙනවා. ඔයගොල්ලෝ ඒව පාඩම් කරගන්න. එතකොට අද අපි කතා කරන්න යන්නේ පොහොරවල පෝෂක ප්‍රතිශතය ගණනය කිරීම. මේක ටිකක් කියවලා තේරුම් ගන්න අමාරු නිසා මම මේ විදියට ප්‍රසන්ටේෂන් එකක් කරන්න හිතුවේ. ඒතර පොහොරවල පෝෂක ප්‍රතිශතය ගණනය කිරීම. දැන් අපි කතා කරා නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග තියෙනවා. එතකොට නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගවල අඩංගු නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? ફોස්ෆරස් අඩංගු පොහොරවල අඩංගු වන ફોස්ෆරස් ප්‍රමාණය. එතෙන්දී අපි ගණනය කරන්නේ P2O5 ප්‍රමාණය නැත්නම් ફોස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? පොටෑසියම් අඩංගු පොහොරවල තියෙන පොටෑසියම් ප්‍රමාණය. එතෙන්දී අපි ගණනය කරන්නේ පොටෑසියම් ඔක්සයිඩ් K2O ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මේ කොටසදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි මුලින්ම නයිට්‍රජන් අඩංගු පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කිරීම ගැන තමයි කතා කරන්නේ. මෙතෙන්දී අපි නයිට්‍රජන් අඩංගු පොහොරක් විදියට යොදාගන්නේ යූරියා. යූරියා වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි අපි මෙතෙන්දී බලන්නේ. මෙතෙන්දී අපි මුලින්ම කරන්න ඕනේ ඒ නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගයේ රසායනික සූත්‍රය අපි ලියා ගන්න ඕනේ. ඒතර මේ ඔයගොල්ලන්ට පේනවා යූරියා වල රසායනික සූත්‍රය මුලින්ම ලියලා තියෙනවා. යූරියා වල CONH2 twice කියලා. එතකොට ඊළඟට අපි කරන්න ඕනේ ඒ පොහොර වර්ගයේ රසායනික සූත්‍රය ලියා ගන්නවා. ඊට පස්සේ ඒකේ අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ගණනය කරගන්න ඕනේ. ඒතර මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න නම් අපිට මේ ඒ පොහොර වර්ගයේ තියෙන එක එක මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නැත්නම් පරමාණුක භාරය කියලා කියනවා. මේ පරමාණුක භාරයන් දැනගන්න ඕනේ. ඔයගලන්ට පේනවා මේකේ කාබන් තියෙනවා. කාබන් වල පරමාණුක භාරය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි, ඔක්සිජන් වල 16යි, නයිට්‍රජන් වල 14යි, හයිඩ්‍රජන් වල 1යි. එතකොට මේ ටික ආධාර කරගෙන මෙන්න මේ විදියට අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ? ඔයගලන්ට පේනවා මෙතන එක එක මූලද්‍රව්‍ය පරමාණු. දැන් නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් පරමාණු කීයක් තියෙනවද? 2යි. එහෙනම් නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යි. 14 ඒවා 2යි. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 4යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. 1 ඒවා 4යි. ඔක්සිජන් කීයක් තියෙනවද? 1යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. 16 ඒවා 1යි. කාබන් 1යි. කාබන් වල 12යි. එතකොට මේ ටික සුළු කරාම මේ ටික එකතු කරාම අපිට එනවා 60ක්. ඒ කියන්නේ යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් අණුක භාරය 60යි. ඊළඟට අපි මේක ආශ්‍රය කරගෙන ඒ යූරියා වල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. එතකොට අපි දන්නවා යූරියා වල සාපේක්ෂ අණුක ස්කන්ධයවත් අණුක භාරය 60යි. යූරියා අණුවක තියෙන නයිට්‍රජන් පරමාණු 2ක්. නයිට්‍රජන් පරමාණු 2ක් තියෙනවා. එකක් 14යි. ඒ කියන්නේ 14 ඒවා 2ක් තියෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ප්‍රමාණය 28ක් තියෙනවා. එතකොට 60න් 28ක් තියෙනවා. මොනවද? නයිට්‍රජන්. යූරියා වල නයිට්‍රජන් 60න් 28ක්. ඒ කියන්නේ කොටස් 60කින් 28ක් තියෙන නයිට්‍රජන්. එහෙනම් ප්‍රතිශතය හොයන්න අපි ඒක 100ෙන් වැඩි කරනවා. එහෙම කරාම අපිට පේනවා යූරියා වල නයිට්‍රජන් තියෙනවා 46.6ක්. එතකොට මෙන්න මේ විදිහට තමයි යූරියා වල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහටම නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්න.
ඊළඟට අපි බලමු පොස්පරස් අඩංගු පොහොර වර්ගවල තියෙන P2O5 ප්‍රමාණය. පොස්පරස් ප්‍රමාණය නෙවෙයි ගණනය කරන්නේ P2O5 පොස්පරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර අපි මෙතෙන්දී පොස්පරස් අඩංගු පොහොරක් විදියට අරගෙන තියෙන්නේ ඩයි ඇමෝනියම් පොස්පේට් කියන එක. ඩයි ඇමෝනියම් පොස්පේට් වල තියෙන P2O5 ප්‍රමාණය ගණනය කරන්න තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ තර විදියටම මුලින්ම කරන්න ඕනේ අණුක සූත්‍රය. රසායනික සූත්‍රය ලියා ගන්න ඕනේ මේකේ. ඩයි ඇමෝනියම් පොස්පේට් වල රසායනික සූත්‍රය ඔයගොල්ලන්ට පේනවා NH4 twice HPO4 කියලා. twice කියන්නේ දෙකක්. NH4 twice HPO4 තමයි ඩයි ඇමෝනියම් පොස්පේට් වල රසායනික සූත්‍රය. ඊට පස්සේ රසායනික සූත්‍රය ලියාගෙන අපි ඒකේ මොකද්ද ගණනය කරගන්න ඕනේ? සාපේක්ෂ අණුක ස්කන්ධයවත් අණුක භාරය ගණනය කරගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන් කලින් වගේම අණුක භාරය ගණනය කරගන්න නම් ඕන වෙනවා මේකේ පරමාණුක භාර. නැත්නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා. ඒවා ඕන වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා නයිට්‍රජන් වල 14යි, හයිඩ්‍රජන් වල 1යි, ෆොස්ෆරස් වල 31යි, ඔක්සිජන් වල 16යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මේවා උපයෝගී කරගෙන අපි මේ විදියට අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරාම අපිට එනවා එක 132ක් කියලා. ඒකට හේතුව තමයි නයිට්‍රජන් පරමාණු 2යි තියෙන්නේ. ඒතකොට 14 වැඩි කරනවා 2කින්. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 8ක්. එක හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ඒක වැඩි කරනවා 8ෙන්. ඊළඟට තව හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඊළඟට ෆොස්ෆරස් තියෙනවා. ෆොස්ෆරස් පරමාණු 1යි. ඒක නිසා 31යි කියලා ලියලා තියෙන්නේ. ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා 16 වැඩි කරන්න ඕනේ 4ෙන්. එහෙම එකතු කරාම අපිට එනවා 132යි. ඒ කියන්නේ ඩයි ඇමෝනියම් පොස්පේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 132යි. එතකොට ඕගොල්ලන්ට පේනවා මේකේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය කොච්චරද? ෆොස්ෆරස් පරමාණු 1යි තියෙන්නේ. ඒ කියන්නේ ෆොස්ෆරස් ප්‍රමාණය 31යි. ඒ කියන්නේ 132කින් 31ක් තියෙන්නේ මොනවද? ෆොස්ෆරස්. පොහොර 132කින් 31ක් තියෙන ෆොස්ෆරස්. එතකොට ඒ කියන්නේ ෆොස්ෆරස් ප්‍රතිශතය ගණනය කරන්න 31 132කින් බෙදලා වැඩි කරන්න ඕනේ 100ෙන්. එහෙම කරාම අපිට එනවා ෆොස්ෆරස් ප්‍රතිශතය 23.5ක්. ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල ෆොස්ෆරස් 23.5ක් තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේ ෆොස්ෆරස් ප්‍රමාණය ෆොස්ෆරස් අපි හරවන්න ඕන මොනව බවටද? මේක අපි ගණනය කරන්නේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණයනේ. මොනව බවටද? ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් බවට. එතකොට ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරනකොට අපිට ආවනේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය 23.5යි කියලා. ඒ ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය. ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා ඒක බෙදන්න ඕනේ. මෙතන ෆොස්ෆරස් පරමාණු මේකේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල තියෙනවනේ ෆොස්ෆරස් පරමාණු 2ක්. ඒක නිසා 2p කියන්නේ ෆොස්ෆරස් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වගේ දෙගුණයකින් අපි මේක බෙදන්නට ඕනේ. ඒතකොට එහෙම කරාම ඕගොල්ලන්ට පේනවා මෙතන අනුපාතයක් එනවා. 23.5 වැඩි කිරීම ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල ඔයගොල්ලෝ ගණනය කරාම මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 142ක් කියලා. ෆොස්ෆරස් කියන්නේ 31යි 31 දෙකක් කීයද? 62යි. එතකොට මේක සුළු කරාම එනවා කීයක්ද? 53.8ක්. ඒ කියන්නේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල ඇති ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතය කීයද? 3.53.8යි. එතකොට මේ විදිහට තමයි ඕනම පොහොර වර්ගයක තියෙන ඕනම ෆොස්ෆරස් අඩංගු පොහොර වර්ගයක තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන අපිට දෙන පොහොර වර්ගයේ අණුක සූත්‍රය නැත්නම් රසායනික සූත්‍රය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මොකද්ද ගණනය කරගන්න ඕනේ? සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් අණුක භාරය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒකේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය බලලා ඒකේ තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය පොහොර වර්ගයේ තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ ෆොස්ෆරස් ප්‍රතිශතය ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණයක් බවට හරව ගන්න ඕනේ. ඒතකොට ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වලට හරවන්න නම් අපි මේ විදිහට මොකද කරන්න ඕනේ? අපි හොයාගනිපු ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි කරන්න ඕන
ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා ෆොස්ෆරස් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේ දෙගුණයකින් බෙදන්න ඕන. 2p වලින් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා මොකද්ද මේකේ තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය කොච්චරද කියලා. ඊට පස්සේ අපි බලමු පොටෑසියම් අඩංගු පොහොරවල තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒකට ගණනක් නැහැ. ඒකටත් අර විදියටමයි අපි ෆොස්ෆරස් අඩංගු පොහොර වර්ගයක අඩංගු වෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතය හෙව්වේ. දැන් පොටෑසියම් වල නම් පොටෑසියම් අඩංගු පොහොර වර්ගයක අඩංගු පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රමාණය K2O ප්‍රමාණය තමයි ගණනය කරන්නේ. ඒතකොට අපි මුලින්ම කරන්න ඕනේ අපිට දීලා තියෙන පොහොර වර්ගයේ අණුක සූත්‍රය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අණුක භාරය ගණනය කරගන්න ඕනේ. නැත්නම් මම කිව්වේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ආධාරයෙන් මොකද කරන්න ඕන? ඒකේ තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒක පොටෑසියම් ඔක්සයිඩ් බවට පරිවර්තනය කරගන්න. මොකද කරන්න ඕන? පොටෑසියම් ප්‍රතිශතය වැඩි කරන්න ඕන K2O වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා 2K. මෙතන පොටෑසියම් පරමාණු දෙකක් තියෙනවා. ඒක නිසා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 වගේ දෙගුණයකින් බෙදන්න ඕනේ. මේ මෙතන සුළු කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙන්න මේ අනුපාතය. ඔයගොල්ලන්ට පුළුවන් ගණනය කරගන්න මේ අනුපාතය. K2O කියලා කියන්නේ පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 දෙකක් තියෙනවා. එකතු කරන්න ඕන ඔක්සිජන් පරමාණු එකයි 16ක්. ඒතර ඒ ටික සුළු කරාම එනවා අපිට 94ක්. 2K කියලා කියන්නේ පොටෑසියම් කියන්නේ 39 දෙකක් 78. ඒතර මෙතන මේ ටිකේ අනුපාතය තමයි 94 බෙදීම 78. ඒතර ඕගොල්ලන්ට මෙන්න මේ අනුපාතය මතක තියාගත්තොත් ඒ පොහොර වර්ගයේ තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරලා ඒක මේ අනුපාතයෙන් වැඩි කරාම අපිට එනවා මොකද්ද? ඒ පොහොර වර්ගයේ තියෙන පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රතිශතය. එච්චරයි මේක හරිම පහසුයි. ඕගොල්ලන් මේ පොහොර වර්ගවල තියෙන මේ පෝෂක ප්‍රතිශතය ගණනය කරනකොට මේ පොහොර වර්ගයේ අණුක සූත්‍රය මුලින්ම ලියා ගන්න. ඊට පස්සේ ඒකේ අණුක භාරය ගණනය කරලා ඊට පස්සේ අපි හොයන්නේ පොටෑසියම් ප්‍රමාණයද ෆොස්ෆරස් ප්‍රමාණයද කියලා. ඒක ගණනය කරලා ෆොස්ෆරස් ප්‍රමාණයද කියලා තීරණය කළා. ඒ අඩංගුවේ ෆොස්ෆරස් ප්‍රතිශතය හෝ පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරලා ඊට පස්සේ පොටෑසියම් නම් මෙන්න මේක මතක තියාගෙන හිටියනම් මේක මතක තියාගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝට පුළුවන් K2O කියලා පොටෑසියම් ඔක්සයිඩ් වල අණුක භාරය බෙදීම 2K 94 බෙදීම 78න් කියන අනුපාතයෙන් වැඩි කරා නම් ඔයගොල්ලන්ට එනවා පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රතිශතය. ඒතර මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලන් මේක ආශ්‍රයයෙන්ම ඕගොල්ලෝ මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන සටහනම ලියා ගන්න. මේක බලලා ඒක ලියා ගන්න. ඊට පස්සේ මම ඔයාලට ප්‍රශ්න කීපයක් එවන්නම්. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේක හොඳට අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ආයුබෝවන් මම ඔයාලට සටහන් එවලා ඇති. මම හිතනවා ඒ ඔයාලා ලියාගෙන ඇති කියලා. එතකොට අවසානයේදී අපි කතා කරේ පොහොර පිළිබඳව. එතෙන්දී අපි පොහොර වර්ගීකරණය කරා ප්‍රධාන කාණ්ඩ තුනකට කාබනික පොහොර, රසායනික පොහොර සහ ජෛව පොහොර කියලා. රසායනික පොහොර නැවත ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරා ඍජු පොහොර සහ මිශ්‍ර පොහොර කියලා. අපි අවසානයේටම සටහන දීලා තියෙන්නේ ඍජු රසායනික පොහොර වර්ග පිළිබඳව. ඒතර මේ ඍජු රසායනික පොහොර වර්ග කීපයක්. නයිට්‍රජන් ලබා දෙන රසායනික පොහොර, ෆොස්ෆරස් ලබා දෙන රසායනික පොහොර, පොටෑසියම් ලබා දෙන රසායනික පොහොර, මැග්නීසියම් අඩංගු පොහොර, ඊට අමතරව ශුද්ධ පෝෂක අඩංගු පොහොර වර්ග පිළිබඳව ඔයගොල්ලන්ට ඒ සටහනේ දීලා තියෙනවා. ඔයගොල්ලෝ ඒව පාඩම් කරගන්න. එතකොට අද අපි කතා කරන්න යන්නේ පොහොරවල පෝෂක ප්‍රතිශතය ගණනය කිරීම. මේක ටිකක් කියවලා තේරුම් ගන්න අමාරු නිසා මම මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක් කරන්න හිතුවේ. ඒතර පොහොරවල පෝෂක ප්‍රතිශතය ගණනය කිරීම. දැන් අපි කතා කරා නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග තියෙනවා. ඒතකොට නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගවල අඩංගු නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? ෆොස්ෆරස් අඩංගු පොහොරවල
අඩංගු වෙන phosphorus ප්‍රමාණය. එතෙන්දී අපි ගණනය කරන්නේ P2O5 ප්‍රමාණය නැත්නම් phosphorus pentoxide ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද? පොටෑසියම් අඩංගු පොහොරවල තියෙන පොටෑසියම් ප්‍රමාණය. එතෙන්දී අපි ගණනය කරන්නේ පොටෑසියම් ඔක්සයිඩ් K2O ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි මේ කොටසදී අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි මුලින්ම නයිට්‍රජන් අඩංගු පොහොරවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කිරීම ගැන තමයි කතා කරන්නේ. මෙතෙන්දී අපි නයිට්‍රජන් අඩංගු පොහොරක් විදියට යොදාගන්නේ යූරියා. යූරියාවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා තමයි අපි මෙතෙන්දී බලන්නේ. මෙතෙන්දී අපි මුලින්ම කරන්න ඕනේ ඒ නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගයේ රසායනික සූත්‍රය අපි ලියා ගන්න ඕනේ. ඒතර මේ ඔයගොල්ලන්ට පේනවා යූරියාවල රසායනික සූත්‍රය මුලින්ම ලියලා තියෙනවා. යූරියාවල CONH2 twice කියලා. එතකොට ඊළඟට අපි කරන්න ඕනේ ඒ පොහොර වර්ගයේ රසායනික සූත්‍රය ලියා ගන්නවා. ඊට පස්සේ ඒකේ අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ගණනය කරගන්න ඕනේ. එතකොට මේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරගන්න නම් අපිට මේ ඒ පොහොර වර්ගයේ තියෙන එක එක මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ නැත්නම් පරමාණුක භාරය කියලා කියනවා. මේ පරමාණුක භාරයන් දැනගන්න ඕනේ. ඔයගලන්ට පේනවා මේකේ කාබන් තියෙනවා. කාබන් වල පරමාණුක භාරය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි, ඔක්සිජන් වල 16යි, නයිට්‍රජන් වල 14යි, හයිඩ්‍රජන් වල 1යි. එතකොට මේ ටික ආධාර කරගෙන මෙන්න මේ විදිහට අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ? ඔයගලන්ට පේනවා මෙතන එක එක මූලද්‍රව්‍ය පරමාණු. දැන් නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් පරමාණු කීයක් තියෙනවද? 2යි. එහෙනම් නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14යි. 14 ඒවා 2යි. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 4යි. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. 1 ඒවා 4යි. ඔක්සිජන් කීයක් තියෙනවද? 1යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. 16 ඒවා 1යි. කාබන් 1යි. කාබන් වල 12යි. එතකොට මේ ටික සුළු කරාම මේ ටික එකතු කරාම අපිට එනවා 60ක්. ඒ කියන්නේ යූරියාවල සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් අණුක භාරය 60යි. ඊළඟට අපි මේක ආශ්‍රය කරගෙන ඒ යූරියාවල තියෙන නයිට්‍රජන් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. ඒතර අපි දන්නවා යූරියාවල සාපේක්ෂ අණුක ස්කන්ධයවත් අණුක භාරය 60යි. යූරියා අණුවක තියෙන නයිට්‍රජන් පරමාණු 2ක්. නයිට්‍රජන් පරමාණු 2ක් තියෙනවා. එකක් 14යි. ඒ කියන්නේ 14 ඒවා 2ක් තියෙනවා. ඒ කියන්නේ නයිට්‍රජන් ප්‍රමාණය 28ක් තියෙනවා. එතකොට 60න් 28ක් තියෙනවා. මොනවද? නයිට්‍රජන්. යූරියාවල නයිට්‍රජන් 60න් 28ක්. ඒ කියන්නේ කොටස් 60කින් 28ක් තියෙන නයිට්‍රජන්. නම් ප්‍රතිශතය හොයන්න අපි ඒක 100ෙන් වැඩි කරනවා. එහෙම කරාම අපිට පේනවා යූරියාවල නයිට්‍රජන් තියෙනවා 46.6ක්. එතකොට මෙන්න මේ විදිහට තමයි යූරියාවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහටම නයිට්‍රජන් අඩංගු පොහොර වර්ගවල තියෙන නයිට්‍රජන් ප්‍රමාණය ගණනය කරන්න. ඊළඟට අපි බලමු phosphorus අඩංගු පොහොර වර්ගවල තියෙන P2O5 ප්‍රමාණය. phosphorus ප්‍රමාණය නෙවෙයි ගණනය කරන්නේ P2O5 phosphorus pentoxide ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා. ඒතර අපි මෙතෙන්දී phosphorus අඩංගු පොහොරක් විදියට අරගෙන තියෙන්නේ diammonium phosphate කියන එක. diammonium phosphate වල තියෙන P2O5 ප්‍රමාණය ගණනය කරන්න තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ තර විදියටම මුලින්ම කරන්න ඕනේ අණුක සූත්‍රය. රසායනික සූත්‍රය ලියා ගන්න ඕනේ මේකේ. diammonium phosphate වල රසායනික සූත්‍රය. ඔයගොල්ලන්ට පේනවා NH4 twice HPO4 කියලා. twice කියන්නේ දෙකක්. NH4 twice HPO4 තමයි diammonium phosphate වල රසායනික සූත්‍රය. ඊට පස්සේ රසායනික සූත්‍රය ලියාගෙන අපි ඒකේ මොකද්ද ගණනය කරගන්න ඕනේ? සාපේක්ෂ අණුක ස්කන්ධයවත් අණුක භාරය ගණනය කරගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා දැන් කලින් වගේම අණුක භාරය ගණනය කරගන්න නම් ඕන වෙනවා මේකේ පරමාණුක භාර. නැත්නම් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ඒවා ඕන වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා නයිට්‍රජන් වල 14යි, හයිඩ්‍රජන් වල 1යි, ෆොස්ෆරස් වල 31යි, ඔක්සිජන් වල 16යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. ඒතර මේවා උපයෝගී කරගෙන අපි මේ විදියට අණුක භාරය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය
ගණනය කරාම අපිට එනවා ඒක 132ක් කියලා. ඒකට හේතුව තමයි නයිට්‍රජන් පරමාණු 2යි තියෙන්නේ. ඒතකොට 14 වැඩි කරනවා 2කින්. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 8ක්. එක හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඒක වැඩි කරනවා 8ෙන්. ඊළඟට තව හයිඩ්‍රජන් එකක් තියෙනවා. ඊළඟට ෆොස්ෆරස් තියෙනවා. ෆොස්ෆරස් පරමාණු 1යි. ඒක නිසා 31යි කියලා ලියලා තියෙන්නේ. ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. 16 වැඩි කරන්න ඕනේ 4ෙන්. එහෙම එක එකතු කරාම අපිට එනවා 132යි. ඒ කියන්නේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 132යි. එතකොට ඕගොල්ලන්ට පේනවා මේකේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය කොච්චරද? ෆොස්ෆරස් පරමාණු 1යි තියෙන්නේ. ඒ කියන්නේ ෆොස්ෆරස් ප්‍රමාණය 31යි. ඒ කියන්නේ 132කින් 31ක් තියෙන්නේ මොනවද? ෆොස්ෆරස්. පොහොර 132කින් 31ක් තියෙන්නේ ෆොස්ෆරස්. එතකොට ඒ කියන්නේ ෆොස්ෆරස් ප්‍රතිශතය ගණනය කරන්න 31 132කින් බෙදලා වැඩි කරන්න ඕනේ 100ෙන්. එහෙම කරාම අපිට එනවා ෆොස්ෆරස් ප්‍රතිශතය 23.5. ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල ෆොස්ෆරස් 23.5ක් තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේ ෆොස්ෆරස් ප්‍රමාණය. ෆොස්ෆරස් අපි හරවන්න ඕන මොනව බවටද? මේක අපි ගණනය කරන්නේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණයනේ. මොනව බවටද? ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් බවට. එතකොට ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරනකොට අපිට ආවනේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය 23.5යි කියලා. ඒ ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි කරන්න ඕනේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය. ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා ඒක බෙදන්න ඕනේ. මෙතන ෆොස්ෆරස් පරමාණු මේකේ ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල තියෙනවනේ ෆොස්ෆරස් පරමාණු 2ක්. ඒක නිසා 2p 2p කියන්නේ ෆොස්ෆරස් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේ දෙගුණයකින් අපි මේක බෙදන්නට ඕනේ. ඒතකොට එහෙම කරාම ඕගොල්ලන්ට පේනවා මෙතන අනුපාතයක් එනවා. 23.5 වැඩි කිරීම ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල ඕගොල්ලෝ ගණනය කරාම මේ සාපේක්ෂ අණුක ස්කන්ධය 142ක් කියලා. ෆොස්ෆරස් කියන්නේ 31යි 31 2ක් කීයද? 62යි. එතකොට මේක සුළු කරාම එනවා කීයක්ද? 53.8ක්. ඒ කියන්නේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල තියෙන ඩයා නෙවෙයි ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල ඇති ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතය කීයද? 53.8යි. එතකොට මේ විදිහට තමයි ඕනම පොහොර වර්ගයක තියෙන ඕනම ෆොස්ෆරස් අඩංගු පොහොර වර්ගයක තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය ගණනය කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන අපිට දෙන පොහොර වර්ගයේ අණුක සූත්‍රය නැත්නම් රසායනික සූත්‍රය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මොකද්ද ගණනය කරගන්න ඕනේ? සාපේක්ෂ අණුක ස්කන්ධය නැත්නම් අණුක භාරය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඒකේ තියෙන ෆොස්ෆරස් ප්‍රමාණය බලලා ඒකේ තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය පොහොර වර්ගයේ තියෙන ෆොස්ෆරස් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ ෆොස්ෆරස් ප්‍රතිශතය ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණයක් බවට හරව ගන්න ඕනේ. එතකොට ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වලට හරවන්න නම් අපි මේ විදිහට මොකද කරන්න ඕනේ? අපි ඒ හොයාගනිපු ෆොස්ෆරස් ප්‍රතිශතය වැඩි කරන්න ඕන. ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා ෆොස්ෆරස් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේ දෙගුණයකින් බෙදන්න ඕන. 2p වලින් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා මොකද්ද? මේකේ තියෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රමාණය කොච්චරද කියලා. ඊට පස්සේ අපි බලමු පොටෑසියම් අඩංගු පොහොරවල තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරන්න කොහොමද කියලා. ඒකට ගණනක් නැහැ. ඒකටත් අර විදියටමයි අපි ෆොස්ෆරස් අඩංගු පොහොර වර්ගයක අඩංගු වෙන ෆොස්ෆරස් පෙන්ටොක්සයිඩ් ප්‍රතිශතය හෙව්වේ. දැන් පොටෑසියම් වල නම් පොටෑසියම් අඩංගු පොහොර වර්ගයක අඩංගු පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රමාණය K2O ප්‍රමාණය තමයි ගණනය කරන්නේ. ඒතකොට අපි මුලින්ම කරන්න ඕනේ අපිට දීලා තියෙන පොහොර වර්ගයේ අණුක සූත්‍රය ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ අණුක භාරය ගණනය කරගන්න ඕනේ. නැත්නම් මං කිව්වේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ආධාරයෙන් මොකද කරන්න ඕනේ? ඒකේ තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරගන්න ඕනේ. ඊට පස්සේ පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒක පොටෑසියම් ඔක්සයිඩ් බවට
පරිවර්තනය කරගන්න මොකද කරන්න ඕන පොටෑසියම් ප්‍රතිශතය වැඩි කරන්න ඕන K2O වල සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් වැඩි කරලා 2K මෙතන පොටෑසියම් පරමාණු දෙකක් තියෙනවා ඒක නිසා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 වගේ දෙගුණයකින් බෙදන්න ඕනේ. මේ මෙතන සුළු කරලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මෙන්න මේ අනුපාතය ඔයගොල්ලන්ට පුළුවන් ගණනය කරගන්න මේ අනුපාතය K2O කියලා කියන්නේ පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 39 දෙකක් තියෙනවා. එකතු කරන්න ඕන ඔක්සිජන් පරමාණු එකයි 16ක්. ඒතර ඒ ටික සුළු කරාම එනවා අපිට 94ක්. 2K කියලා කියන්නේ පොටෑසියම් කියන්නේ 39 දෙකක් 78ක්. ඒතර මෙතන මේ ටිකේ අනුපාතය තමයි 94 බෙදීම 78. ඒතර ඕගොල්ලන්ට මෙන්න මේ අනුපාතය මතක තියාගත්තොත් ඒ පොහොර වර්ගයේ තියෙන පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරලා ඒක මේ අනුපාතයෙන් වැඩි කරාම අපිට එනවා මොකද්ද? ඒ පොහොර වර්ගයේ තියෙන පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රතිශතය. එච්චරයි මේක හරිම පහසුයි. ඕගොල්ලන් මේ පොහොර වර්ගවල තියෙන මේ පෝෂක ප්‍රතිශතය ගණනය කරනකොට මේ පොහොර වර්ගයේ අණුක සූත්‍රය මුලින්ම ලියා ගන්න. ඊට පස්සේ ඒකේ අණුක භාරය ගණනය කරලා ඊට පස්සේ අපි හොයන්නේ පොටෑසියම් ප්‍රමාණයද ෆොස්ෆරස් ප්‍රමාණයද කියලා ඒක ගණනය කරලා ෆොස්ෆරස් ප්‍රමාණයද කියලා තීරණය කළා. ඒ අඩංගුවේ ෆොස්ෆරස් ප්‍රතිශතය හෝ පොටෑසියම් ප්‍රතිශතය ගණනය කරලා ඊට පස්සේ පොටෑසියම් නම් මෙන්න මේක මතක තියාගෙන හිටියනම් මේක මතක තියාගන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ පුළුවන් K2O කියලා පොටෑසියම් ඔක්සයිඩ් වල අණුක භාරය බෙදීම 2K 94 බෙදීම 78න් කියන අනුපාතයෙන් වැඩි කරා නම් ඔයගොල්ලන්ට එනවා පොටෑසියම් ඔක්සයිඩ් ප්‍රතිශතය. ඒතර මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම තේරෙන්නේ නැති කියලා. එතකොට ඔයගොල්ලන්ට මේක ආශ්‍රයයෙන්ම ඔයගොල්ලෝ මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන සටහනම ලියා ගන්න. මේක බලලා ඒක ලියා ගන්න. ඊට පස්සේ මම ඔයාලට ප්‍රශ්න කීපයක් එවන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක හොඳට අධ්‍යයනය කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියලා මේක හොඳට ඔයගොල්ලන්ගේ ඔළුවට දාගන්න.